අයිබෝවන් දුවේ පුතේ අදත් අපි 12 ශ්‍රේණිය තාක්ෂණ වේදයේ සඳහා විද්‍යා විෂයේ බලය කියන්නේ පස්වන පාඩම බලය කියන පාඩම විස්තර කිරීමටයි සැරසෙන්නේ සූදානම් වන්නේ. මේක උපලෑ පාඩමේ තියෙන පස්වන නිපුණතාවය බලය සහ ඒ ආචරණය පිළිබඳව දැනුම එදිනෙදා ජීවිත අවශ්‍යතා සඳහා යොදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ පාඩමේ විස්තර කරන්නේ. මේකේ නිපුණතාව අද අපි ඉගෙන ගන්න මේකේ සම්පූර්ණ පාඩම නෙමෙයි ඒකේ පස්වන නිපුණතාවයේ පහේ එක නිපුණතා මට්ටම බලයේ ස්වභාවය සහ එහි බලපෑම චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම ඇසුරෙන් විස්තර කිරීම පිළිබඳව. ඉතින් දොළ පුතාලා හැමෝගෙම මම ඉල්ලනවා මේ පාඩම සමග සම්බන්ධ වීමට පෙර කඩදාසි කොලයක් පෑනක් හෝ පොතක් සමග එකතු වුණොත් හොඳයි. ඒකට අවශ්‍ය සටහනක් ඔබලන්න මේක සටහන් කරගන්න පුළුවන්. ඇත්තටම දුපිතේ මේ බලය කියන පාඩම ගොඩක් වැදගත් පාඩමක්. තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යාවේ භෞතික විද්‍යාව කොටසට අදාළව සලකනකොට. මොකද මෙතනින් ඉදිරියට තියෙන අනෙකුත් පාඩම් වලට මේ බලය කියන පාඩමේ ඉගෙනෙන මූලධර්ම සහ මූලධර්ම කොටස් ඊටම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම විභාගයේට මුහුණ දෙනකොට විභාගයේදී ප්‍රශ්න පත්‍රයේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් කියන්නේ බහුතර ප්‍රශ්න කොටසක් මේ භෞතික විද්‍යාව කොටසට අදාළව බලය හා සම්බන්ධව යෙදෙනවා. දෙයින්ද ඉතා වැදගත් පාඩමක් හරි අවධානයෙන් සහ හරියට තේරුම් අරගෙන කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ පාඩම සම්බන්ධව ගත්තහම පාඩමේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන ඉගෙනුම් ඵල පිළිබඳ විස්තරයක් කළොත් මුලින්ම අපි බලය පිළිබඳ හඳුන්වා දීම මොකක්ද බලයක් කියන්නේ කියන එක පිළිබඳ හඳුන්වා දීමක් කරනවා. ඊට පස්සේ අපි බලයක විශාලත්වය, දිශාව සහ ක්‍රියා ලක්ෂ්‍ය පිළිබඳ විස්තර කිරීමක් කරනවා. ඒ වගේම බලයේ ක්‍රියා රේඛාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ විස්තර කිරීමක් මෙතන මේ පාඩමේ ඔයගොල්ලන්ට අද දවසේ ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒකම චලිතයක් ඇති කිරීම සහ චලිත ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධ නිව්ටන්ගේ චලිත නියම පිළිබඳව විස්තර කිරීමක් සහ බලය පිළිබඳ නිව්ටන්ගේ චලිත නියම මගින් විස්තර කිරීමක් සිදු කිරීමක් කරනවා. ඒ වගේම තමයි ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතය මගින් ගම්‍යතාවය ලබා දෙනවා කියන එක. ගම්‍යතාවය කියන්නේ මොකක්ද කියන සම්බන්ධ හඳුන්වා දීමක් කරනවා. ඔගෙම නිව්ටන්ගේ දෙවන නියමයේ චලිතය සම්බන්ධ නිව්ටන් විසින් ඉදිරිපත් කළ දෙවන නියමයේ සහ නිව්ටනයක් කියන්නේ මොකක්ද, නිව්ටන් එකක් කියන්නේ මොකක්ද කියන නිව්ටනේ අර්ථ දැක්වීම පිළිබඳව කියන ගන්නවා. ඔගෙම දෙවන නියමයේ මගින් අපි ලබා ගන්න එප්සලෝන m සමීකරණයේ භාවිතයෙන් ගැටළු විසඳන ආකාරය සහ නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ ඇසුරෙන් ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ඇති වන ආකාරය පිළිබඳ විස්තර කිරීමක් කරනවා. ඉතින් මෙන්න මේ ඉගෙනුම් ඵල තමයි ඔයගොල්ලන්ට අද දවසේ ඉගෙන ගන්න තියෙන්නේ. මුලින්ම බලමු බලය කියන්නේ මොකක්ද කියලා. අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා බලයක් කියලා කියන්නේ කිසියම් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීම සඳහා හෝ චලිත ස්වභාවය වෙනස් කිරීමට පෙළඹවීම සඳහා ඒ වස්තුව මත බාහිරින් යෙදිය යුතු බාහිර කාරකය තමයි බලයක් විදිහට හඳුන්වන්නේ. ඔක තව ටිකක් සරලව කියනවා නම් අපි මෙන්න මේ චලිත ස්වභාවය වෙනස් කිරීම කියලා අදහස් කරන්නේ දැන් නිශ්චලව පවතිනවා නම් වස්තුවක්. අනේ නිශ්චල වස්තුවක් චලිත කරවීමට හෝ චලිත කරවීමට පෙළඹවීමට. එහෙම නැත්නම් චලිත වෙමින් පවතින වස්තුවක් නිශ්චලතාවයට පත් කිරීමට හෝ නිශ්චලතාවයට පත් කිරීමට පොළඹවීමට. එහෙම නැත්නම් චලිත වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට. ස්වභාවය වෙනස් කිරීම කියන්නේ චලිත දිශාව වෙනස් කිරීම හෝ චලිත ප්‍රවේගය වෙනස් කිරීම. ප්‍රවේගය වැඩි කිරීම වෙන්න පුළුවන්, ප්‍රවේගය අඩු කිරීම. බාහිරින් මේ වස්තුව මත යොදන්න ඕනේ බාහිර කාරකයට අපි කියනවා බලය කියලා. ඒ වගේම අපිට බලය හඳුන්වලා දෙන්න පුළුවන් තව විදිහක් තියෙනවා. කිසියම් වස්තුවක් ඇදීම හෝ තල්ලු කිරීමට සදා අවශ්‍ය වන බාහිර කාරකය කියලා. සරලව. අපිට වස්තුවක් අපි ළඟට ඇදලා ගන්න ඕන නම් අනේ අපි බලයක් යොදන්න ඕන. ඒ වගේම අපිට වස්තුවක් අපේ ගාව තියෙන වස්තුවක් තල්ලු කරලා එළියට තල්ලු කරලා යවන්න ඕන නම් අපි මත බලයක් යොදන්න ඕන. උදාහරණයක් විදිහට අපි දන්න සාමාන්‍ය දොරවල් වල ගහලා තියෙනවා පුෂ් සහ පුල් කියලා. අමාරු දොරවල් වල පුල් කියලා ගහලා තිබ්බොත් අපි ඒකේ පැත්තට අදින්න ඕනේ. පුෂ් කියලා ගහලා තිබ්බොත් අපි තල්ලු කරන්න ඕනේ. අන්න ඒ වගේ මේ තල්ලු කිරීමක් හෝ ඇදීමක් සඳහා අවශ්‍ය වන බාහිර කාරකය තමයි බලයක් වෙන්නේ. කියන්නේ දොරක් අරින්න හෝ වහන්න අපි බලයක් යොදන්න ඕනේ. අනේ වගේ සරල
විස්තර කිරීමක් තමයි බලය කියලා කියන්නේ. ඉතින් මේක ඊටම මුලින් මේක හොඳට අවබෝධ කරගන්න බලයක් කියන්නේ මොකක්ද කියන එක. හස්තියක් බලන්න බලයකට මොනවද කරන්න පුළුවන්. නම් බලයක් වස්තුවක් මත බලයක් යෙදීම මගින් නිශ්චලව තියෙන වස්තුවක් නම් අපිට ඒක චලනය කිරීමට චලනය කිරීම සඳහා පෙළඹවීමක් කරවන්න පුළුවන්. බලයක් යෙදීම මගින්. ඒ වගේම චලනය වන වස්තුවක් නිශ්චලතාවයට පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිශ්චලතාවයට පත් කිරීම සඳහා යම් පෙළඹවීමක් කරන්න පුළුවන්. ඒ වගේම චලිත වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ ඒකේ චලිත ප්‍රවේගය වැඩි කරන්න හෝ අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් චලිත වන දිශාව වෙනස් කරන්න පුළුවන් බලයක් යෙදීම මගින්. ඒ වගේම කලින් අපි ඩොකියපු එකක් මෙතනදී තව එකක් විස්තර කරන කරුණක්. දැන් අපේ වස්තුවක් මත බලයක් යෙදීම මගින් ඒ වස්තුවේ හැඩය වෙනස් කිරීමක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් අපි මැටි ගුලියකට යම් බලයක් දුන්නොත් ඒ මැටි ගුලියේ චලනය වීම වෙන්නත් පුළුවන්. නැත්නම් මේ මැටි ගුලියේ හැඩය වෙනස් වෙනවා. තව පිටි ගුලියකට බලයක් යෙදුවොත් ඒ පිටි ගුලියක් විදිහට එක තියෙන ඒක උනා අපිට රොටියක් කරන්න පුළුවන්. කියන්නේ හැඩය වෙනස් කිරීමට ලක් කරන්න පුළුවන් ප්‍රත්‍යස්ත වස්තුන් මත බලය යෙදීම මගින් ඒ වස්තුවේ හැඩය වෙනස් කිරීමක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ බලයක් යෙදීම වගේ මෙන්න මේ කියන කාරණා අපිට සිදු කරගන්න පුළුවන්. ඊට පස්සේ බලය කියන්නේ දැන් අපි දෛශික අදිශ කියලා භෞතික රාශි වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒකට දෛශිකයක් කියලා කියනවා විශාලත්වයක් දිශාවක් තියෙන රාශිය. අදිශයක් කියලා කියනවා විශාලත්වයක් පමණක් තියෙන දිශාවක් විස්තර කිරීමක් කරන්න ඕන නැති රාශියට. එයාගේ බලය කියන්නේ එහෙම කතා කරලා ගත්තාම මේ දෛශික රාශියක් කියන ගණයට අයිති වෙන්නේ. ඒතකොට දෛශික රාශියක් නම් එහෙනම් බලයකට විශාලත්වයක් දිශාවක් ඒ වගේම ක්‍රියා ලක්ෂයක් තියෙන්න ඕනේ. පැහැදිලි. ඊට අමතරව බලයකට ක්‍රියා රේඛාවකුත් තියෙනවා. මේ පිළිවෙල නම් විස්තර කරනවා. නම් බලයක් කියන්නේ දෛශික රාශියක්. ඒතකොට ඒකට විශාලත්වයක් සහ දිශාවක් ගන්න. කියන්නේ අපි බලයක් ඉදිරිපත් කරනවා නම් ඒ බලයේ විශාලත්වය සහ දිශාව කියන දෙකම කියන්න ඕනේ. පැහැදිලි. ඒතකොට අපි දුවපිටේ බල ඉදිරිපත් කිරීම නිකන් අගේ විතරක් කියලා හරියන්නේ නැහැ. ගන්න විභාගයේ ප්‍රශ්නයක් ආදී බලය ගණනය කරන්න කියලා අපි මොන දිශාවට තියෙන බලයද කියලා කියන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම බලයමයින SI ඒකකයේ අන්තර්ජාතික ඒකකය වෙන්නේ නිව්ටන්. අපි නිව්ටන් එකක් කියලා කියනවා කිලෝග්‍රෑම් මීටර් තප්පර වර්ගයෙන්. නැත්නම් තප්පර වර්ගයට කිලෝග්‍රෑම් මීටර් විදිහට අපි ඔක කියවන්න ඕනේ. ඒකට එකකට තමයි නිව්ටන් එකක් කියලා කියන්නේ. ඒකේ අර්ථ දැක්වීම අපි මේ පාඩමේ අවසානයේ ඉගෙන ගන්නවා. ඊපස්සේ බලය සම්පූර්ණයෙන් විස්තර කියන මම කලින් කිව්වා වගේ බලයක් විස්තර කරද්දී අපිට අවශ්‍ය වෙන සාධක තුනක් තියෙනවා. එකක් තමයි බලයේ විශාලත්වය. බලය කොච්චරක් ප්‍රමාණයෙන් විශාලද නැද්ද කියන එක. විශාලත්වය ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම බලයේ දිශාව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම බලයේ ක්‍රියා කරන ලක්ෂණය මොකක්ද කියලා කියන්න ඕනේ. බලය ක්‍රියා කරන ලක්ෂණයක් ඉතාම වැදගත්. ඒ අනුව තමයි වස්තුවේ චලිත වෙන ස්වરૂපය තීරණය වෙන්නේ බලයේ ක්‍රියා ලක්ෂණය මත. මොන විදිහටද කියන එක. ක්‍රියා ලක්ෂණය මත තමයි වස්තුව මත බලයක් යෙදීම වස්තුව භ්‍රමණ චලිතයක්ද රේඛීය චලිතයක්ද සිදු කරන්න කියන එක පවා ඒ බලයේ ක්‍රියා කරන ලක්ෂණය අනුව තමයි තීරණය කරන්නේ. පැහැදිලි? මම හිතනවා දුල පුතාට මේ කිව්ව කාරණා ටික පැහැදිලි වෙන්න ඇති මේ දක්වා. ඊට පස්සේ බලයක් නිරූපණය කිරීම. බලයක් නිරූපණය කිරීම විදිහට අදහස් කරන්නේ දැන් මේ බල අපි අධ්‍යයන පහසුව සඳහා පොත්වල ලියන්න ගියාම කොහොමද බලයක ඇඳලා පෙන්වන්නේ කියන එක මේක. ඒතර බලයක් කියන එක දෛශිකයක් නිරූපණය කිරීම තමයි. ඉතින් බලය නිරූපණය කරද්දී අපි මෙන්න මේ වගේ ක්‍රමයක් තමයි අනුගමනය කරන්නේ. කියන්නේ බලයේ විශාලත්වය දිගට සමානුපාතික වන විදිහටත් බලයේ දිශාව සමාන්තර වෙන විදිහටත් රේඛා ඛණ්ඩයක් මගින් අපිට බලයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතකොට බලයේ දිශාව පෙන්වන්නේ රේඛා ඛණ්ඩයේ මත කුඩා ඉහිසක් යොදන්න ඕනේ මොන දිශාවටද කියන එක දක්වීම සඳහා. පැහැදිලිද? ඒතකොට පොඩි උදාහරණයක් බලුවොත් අපි හිතමු නිව්ටන් 10ක බලයක් තිරස්ව ක්‍රියා කරනවා කියලා. අනේ ඒතකොට අපි නිව්ටන් 10ක 10යි නිව්ටන්ට සමානුපාතිකව දිග අරගෙන කියලා අපි හිතමු සෙන්ටිමීටරයකින් නිව්ටන් 10ක් නිරූපණය කරනවා කියලා. එහෙනම් සෙන්ටිමීටරයක රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ බලය ක්‍රියා කරන්නේ මොන දිශාවටද? දැන් තිරසට කිව්වට තිරසට නැගෙනහිරට වෙන්න පුළුවන්, බටහිරට වෙන්න පුළුවන්, නැත්නම් දකුණට වෙන්න පුළුවන්, වමට වෙන්න පුළුවන්. අනේ ක්‍රියා කරන දිශාව අපි හිසක් යොදන්න ඕනේ.
ඒ විදිහට තමයි බලයක් නිරූපණය කරන්නේ. තව උදාහරණයක් අපි ගත්තොත් එimhe අංශක 30ක් තිරසට අංශක 30ක් ආනතව ක්‍රියා කරන නිව්ටන් 20ක බලයක් අපි ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතමු. එහෙනම් තිරස් දිශාවට අංශක 30ක් ලකුණු කරලා රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ දිග විශාලත්වය නිව්ටන් 20ට සමානුපාතික වෙන විදිහට ඇඳලා පෙන්නන්න ඕනේ. දැන් මම මෙතන පළවෙනි එකේදී නිව්ටන් 10ක් ඇඳින්දා ඒ වගේ දෙගුණයක පමණ දිගක් තමයි නිව්ටන් 20ක් නිරූපණය කිරීම සඳහා ඇඳගත්තා. මේ විදිහට සාමාන්‍යයෙන් අපි නිරූපණය කරද්දී බල විශාලත්වය දිගට සමානුපාතික වන විදිහට සහ දිශාවට සමාන්තර වන විදිහට ඊහිසක් යෙදීම වගේ දිශාව නිරූපණය කිරීමට බලය ඇදලා පෙන්වන්න පුළුවන්. අපි තව උදාහරණයකට ගියොත් බටහිර දිශාවට p ලක්ෂය මත ක්‍රියා කරන බලය නිව්ටන් 50ක බලයක් අපි සැලකුවොත් එහෙම අපිට මේ විදිහට අපි හිතමු සෙන්ටිමීටර් එකකින් නිව්ටන් 10ක් අපිට දැන් ගොඩාක් දිගට පොතේ යන්න බැරි හින්දා අපි සාමාන්‍ය වගේ පරිමාණයක් තෝරගන්නවා. ඒතකොට අපි සෙන්ටිමීටර එකක දිග රේඛාවක් නිව්ටන් 10ක් විදිහට ගත්තොත් අපිට නිව්ටන් 50ක බලය ඉදිරිපත් කරන්න සෙන්ටිමීටර් 5ක් දිග රේඛාවක් ඕනේ. එලා අපි සෙන්ටිමීටර් 5ක් දිග රේඛාව p ලක්ෂය. මෙතන p ලක්ෂය මත සෙන්ටිමීටර් 5ක් දිග රේඛාවක් බටහිර දිශාවට අඳිනවා. ඇඳලා මම මේකේ pq කියලා ඇඳලා තියෙන එක මේ රේඛාව. ඒ මත උඩා ඊහිසක් යොදන්න ඕනේ. ඒ ඊහිස මගින් තමයි දිශාව කියලා කියන්නේ. මේ ඊහිසේ දිශාව මාරුනොත් එimhe කියන්නේ බලයේ දිශාව අනෙක් පැත්තට හැරෙනවා කියන එක. ඒකට එහෙනම් p වල ඉඳන් q දක්වා බලය නිව්ටන් 50ක බලයක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 5ක් වෙන විදිහට. කියන්නේ දිගට සමානුපාතිකව බලය ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට බලයේ විශාලත්වය, ක්‍රියා කරන දිශාව සහ බලයේ ක්‍රියාලක්ෂය මොනවද කියලා හෙවොත් අපි මේ විදිහට කියන්නේ බලයේ විශාලත්වය නිව්ටන් 50යි. කියන්නේ PQ රේඛාවේ දිග කියන එක. බලයේ ක්‍රියා කරන දිශාව වෙන්නේ PC ට Q දක්වා නැත්නම් බටහිර දිශාවට. ඊසකින් අපි දක්වලා තියෙනවා. බලයේ ක්‍රියාලක්ෂය වෙන්නේ මෙතෙන්දී P ලක්ෂය. එහෙනම් P ලක්ෂයේ තමයි බලයේ ක්‍රියා කරන්නේ. ඒ විදිහට ක්‍රියා ලක්ෂයත් අපිට තාම වැදගත් වෙනවා. ඉතින් දෙවිද මේ වගේ බල ලකුණු කිරීම කියන්නේ අපිට වස්තු යම් පස්සේ මේ වගේ තනි බල නෙමෙයි අපි ගණනය කිරීම වලදී ඉදිරියේදී අපිට දෙන්නේ පද්ධති. ඒක වස්තු පද්ධති. ඒ වස්තු පද්ධතියින් තුල ක්‍රියා කරන බල අඳුරගෙන මේ විදිහට බල නිරූපණය කිරීමක් කරගත්තාම අපිට ගැටළු විසඳීමේදී ඒක වඩා පහසු වෙනවා. ඉතින් මේ කාරණා හොඳට ඔලුවට දාගන්න කියන්නේ හොඳට අවබෝධ කරගන්න මේ බලය ඉදිරිපත් කිරීම මොන විදිහටද කරන්න ඕනේ. ඒතර මේක ගණන් හදද්දී ගොඩක් පහසුයි. අපි සාමාන්‍ය ගණන් හදද්දී මේ දිග මැන ඉන්නේ නෑ. සාමාන්‍ය තේමින්මට තමයි හදන්නේ. නමුත් හරියටම දිග මැනලා අරන් කරාම අපිට හරිම උත්තර ගන්න පුළුවන් දිගට සමානුපාතිකව. අපි සාමාන්‍ය ගණිත ගණන් හදද්දී අපි ඒක සිද්ධාන්ත මගින් ගණන් හදන්නේ මේ විදිහට නිරූපණය කිරීම වගේ නෙමෙයි. මේක පොඩ්ඩක් අවබෝධ කරගෙන කරන්න උත්සාහ කරන්න. දොළ පුතාලට මේක තර පහසු දෙයක් නෙමෙයි. ඊළඟට බලමු බලයක ක්‍රියා රේඛාව කියන්නේ මොකක්ද කියන එක. එතකොට කිසියම් වස්තුවක් මත ක්‍රියා කරන බලයක් ඒ බලයේ දිශාවට අඳින ලද බලය දිශාවට බලය අධිකී අඳින ලද අපරිමිත දිග රේඛාවට අපි කියනවා ඒ බලයේ ක්‍රියා රේඛාව කියලා. බලයේ දිශාව ඔස්සේ අඳින ලබන අපරිමිත දිග රේඛාව. මේක විදිහට ගත්තොත් අපි මේ විදිහේ වස්තුවක් සැලකමු. එතකොට මේ වස්තුව මත නිව්ටන් 50ක බලයක් මේ විදිහට මම යොදලා තියෙනවා. එහෙනම් මේ නිව්ටන් 50යි කියන්නේ මේකේ බලයේ විශාලත්වය. ඒ වගේම මේ E හිසෙන් දක්වලා තියෙන බලයේ දිශාව සහ බලයේ ක්‍රියා ලක්ෂය P කියන ලක්ෂය බලයේ වස්තුව මත බලයේ ක්‍රියා කරන ලක්ෂය මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙන්න මේ ලක්ෂය තමයි මම උතන P කියලා අරන් තියෙන්නේ. ඒකට P ලක්ෂය තමයි බලයේ ක්‍රියා ලක්ෂය විදිහට සලකන්නේ. එහෙනම් මේ විදිහට බලයේ ක්‍රියා ලක්ෂය තියෙනවා. ක්‍රියා රේඛාව කියන්නේ මෙන්න මේ P හරහා යන බලයේ දිශාවට යන අපරිමිත දිග රේඛාව. කියන්නේ මේ රේඛාව ඕනම දිගකට අඳින්න පුළුවන්. මේ රේඛාවට බලයේ ක්‍රියා රේඛාව කියලා කියනවා. පැහැදිලි දෝල්පතාවට. ඒ වගේම තමයි අපි තව උදාහරණයකට ගියොත් මේ වගේ ස්පැනර් එකකට අපි බලයක් යෙදුවොත් මේ වගේ ආනතව කිසි දිශාවකට ආනතව බලයක් යදුවා කියලා හිතමු. එතකොට මෙන්න මේ නිව්ටන් 100ක බලයක් මේක මත යොදලා තියෙනවා. එනයක් ගලවන්න යන අවස්ථාවක් කියලා හිතන්න. එතකොට නිව්ටන් 100 කියන එක අපි මේ නිව්ටන් 100ගේ මේ යගේ තමයි මේ බලයේ විශාලත්වය කියලා කියන්නේ. ඒ වගේම මේ බලය
මෙතනට අල්ලලා ඉවරලා මෙතනින් ක්‍රියා කරන්න කියලා හිතමු. මේ දිග මේ ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. නමුත් ලක්ෂීයව ගත්තොත් මේ p ලක්ෂ්‍ය මේ තමයි ක්‍රියා ලක්ෂ්‍ය වෙන්නේ. ඒ වගේම මෙන්න මේ බලයේ දිශාවට අඳින ලද ඕම අපරිමිත දිග රේඛාව අනේක අපි බලයේ ක්‍රියා රේඛාව විදිහට සලකන්න පුළුවන්. බලයේ ක්‍රියා කරන දිශාව අනුව තමයි අපේ ක්‍රියා රේඛාව ඉදලා පෙන්වන්න තියෙන්නේ. පැහැදිලි පුතාට බලයක ක්‍රියා රේඛාව වැදගත් වෙනවා. මින් ඉදිරියට ඔයගොල්ලෝ මේ බලයෙන් පස්සේ ඊට පස්සේ ඉගෙන ගන්න පාඩම් වලදී ව්‍යාවර්තය, කූර්ණ ගගේ ගන්න ගියාම ක්‍රියා රේඛාව කියන එක ඉතාම වැදගත් වෙනවා. එහෙනම් ක්‍රියා රේඛාව හරියටම බලය ක්‍රියා කරන ලක්ෂ්‍ය සහ ක්‍රියා රේඛාව. ක්‍රියා කරන ලක්ෂ්‍ය ඉඳන් ක්‍රියා රේඛාව. ඉතින් එකම ක්‍රියා රේඛාව මත තමයි බලයේ ක්‍රියා ලක්ෂ්‍ය තියෙන්න ඕනේ. අනේ කරුණු හරියට තේරුම් ගන්න තම ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. ඒක සරල කාරණාවක් මෙතන තියෙන්නේ. ඉතින් දුවපතේ අපි මේ වෙනකොට ඉගෙන ගත්තා බලය කියන්නේ මොකක්ද? බලයක් ඉදිරිපත් කිරීමට සිටියුතු සාධක මොනවද? ඒ වගේම බලයක ක්‍රියා රේඛාව කියන්නේ මොකක්ද කියන එක. ඒකට බලයේ දෛශික රාශියක් කියලා ඉගෙන ගත්තා. මේ කරුණු ටිකත් ඔහොමම තබාගෙන අපි ඊළඟ කොටසට යන් බලවල තියෙන එක ස්වරූපයක් අපි කියනවා ආතති බල. කියන්නේ තන්තු හෝ දඬු වගේ දේවල් ඇදීමට ලක්වීමදී ක්‍රියා කරන බල. කියන්නේ ප්‍රතික්‍රියා බල, කර්ෂණ බල, බර කියන එක වස්තුවක එකක් බලයක් වෙන්නේ. ඒක ගුරුත්වාකර්ෂණය මගින් තමයි බර කියන බලය ඇති වෙන්නේ. දුනු වගේ පද්ධති වල ඇති වෙන බල, කියන්නේ උඩුගුරු තෙරපුම් බල, වස්තුවක් ද්‍රවයක් තුල ගෙල්ලුවාම ක්‍රියා කරන බල තමයි උඩුගුරු තෙරපුම් බල වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් මේ নানা ප්‍රකාර විදිහේ විවිධ ස්වරූප වලින් බල අපි අවට තියෙනවා. ඒතර මේ ස්වරූප ගැන තමයි මෙතනින් ඉස්සරහට පාඩමේදී අපි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ඒතර බලය සම්බන්ධව කතා කරද්දී තව එකක් තමයි මේ බල හට ගන්නා ආකාරය. බල ඇතිවන ආකාරය අනුව අපිට වර්ග දෙකකට බල බෙදන්න පුළුවන්. එකක් තමයි ස්පර්ශීය බල, ශේෂ්ත්‍ර බල. මුලින්ම අපි කතා කරොත් ශේෂ්ත්‍ර බල විදියට බෙදන්න පුළුවන්. ඊට පස්සේ අපිට ස්පර්ශීය බල විදියට බෙදන්න පුළුවන්. ස්පර්ශීය බල සහ ශේෂ්ත්‍ර බල කියන විදියට. එතකොට මෙතනදී පුතේ මේ මුලින්ම ගත්තොත් අපි ස්පර්ශීය බලයක් කියන්නේ මොකක්ද කියන එක. ස්පර්ශීය බලයක් කියලා කියන්නේ මේ වස්තු දෙකක්. ඕයි කිහිපයක් එකිනෙකට ස්පර්ශ වී තිබීම නිසා ඒ වස්තු අතර ක්‍රියා කරන බල. දැන් අපි ආතතිය කියන එක ගත්තොත් එහෙම වස්තුවක ආතතියක් එන්නේ නැහැ නිකම්ම තන්තුවක් නිකන් ඔහේ ඉලලා නිකන් ඔහේ තිබ්බට ආතතියක් එන්නේ. ඒ ආතතියක් එන්නේ ඒ වස්තුව තව මොකක් හරි එකකින් අදින්න ඕනේ. එහෙම නැත්නම් ඒ වස්තුව තන්තුවම මොකක් හරි බලයක් බරක් එල්ලන්න ඕනේ. අනේ විදිහට ස්පර්ශ වීම නිසා තමයි මේ ආතතිය කියන එක එන්නේ. ඒ වගේම තමයි ප්‍රතික්‍රියා බලයක් නැත්නම් ඝර්ෂණයක්. කියන්නේ ඒ පෘෂ්ඨ දෙකක් අතර ස්පර්ශ වීමක් මගින් ගන්න ඕනේ. මේකට උදාහරණ විදිහට ගත්තොත් අභිලම්බ ප්‍රතික්‍රියා බල, ආතති බල සහ ඝර්ෂණ බල. දැන් මෙතන දුරවදලා පේන්නේ නැති මේ ප්‍රතික්‍රියා බලයක් එන්නේ නැහැ මේ පෘෂ්ඨයත් එක්ක මෙන්න මේ වස්තුව. ස්පර්ශයක් තිබ්බේ නැත්තම් ප්‍රතික්‍රියා බලයක් එන්නේ නැහැ. ඒ වගේම තමයි මේ තන්තුව මේ වස්තුවක් එල්ලලා වස්තුවක් ස්පර්ශ වුණේ නැත්තම් මෙතනදී ආතතියක් කියන බලේ යොදන්න බෑ. ඝර්ෂණය කියන එකත් එහෙමයි. මේ වස්තුව පෘෂ්ඨයක් මත තිබීම නිසා තමයි මේ පෘෂ්ඨය මත නිකන් තිබ්බට මදි සාපේක්ෂව මේ චලිත වීමට පෙළඹීමක් බලයක් මේ විදිහට දිදුවේ නැත්තම් ඝර්ෂණ බලයක්. නිකන් තිබ්බොත් ඝර්ෂණ බලයකුත් නැහැ. පැහැදිලි? දැන් ස්පර්ශීය බල කියලා කියනවා මේ වගේ වස්තු අතර තියෙන ස්පර්ශ වීම නිසා තියෙන බල. ස්පර්ශය නිසා ක්‍රියා කරන බල. ඊළඟ බල වර්ගයට කියොත් එමෙ කියන ශේෂ්ත්‍ර බල කියලා කියනවා. ශේෂ්ත්‍ර බල කියන්නේ මේ බල ශේෂ්ත්‍රයක වස්තුවක් තිබ්බොත් ඒ බල ශේෂ්ත්‍රය මගින් ඇති කරන බලය කියන එක. කියන්නේ වස්තු අතර ස්පර්ශයක් නැහැ. ස්පර්ශ නැති වුණා. දැන් අපි ගුරුත්වාකර්ෂණ බලය ගත්තොත් ස්කන්ධ අතර ස්පර්ශයක් තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. ස්කන්ධ දෙක යම් පරතරයකින් තියෙනකොට ඒ අතර මේ ආකර්ෂණ බලය ක්‍රියා කරනවා. පෘථුවිය මත වස්තුවක් ස්පර්ශ වීම අවශ්‍ය නැහැ. ගුරුත්වාකර්ෂණය නිකන් පෘථුවිය ස්පර්ශ නොවි තියෙන වස්තු මතත් ගුරුත්වාකර්ෂණය තියෙන හින්දා තමයි උඩ දැම්මොත් වස්තුවක් ආයේ බිමට වැටෙන්නේ. මොකද පොළොව මගින් ඒ වස්තුව ඇදලා ගන්නවා. එහෙනම් ශේෂ්ත්‍ර බල වලට උදාහරණයක් අපිට කියන්න බෑ වස්තුවක බර පහළට ක්‍රියා කිරීම. ඒ වගේම ස්ථිතික විද්‍යුත් බල ආරෝපණ අතර ක්‍රියා කරන ආකර්ෂණ හෝ විකර්ෂණ බල වෙන්න පුළුවන්. සජාතීය ආරෝපණ නම් විකර්ෂණ බලත්, විජාතීය ආරෝපණ අතර ආකර්ෂණ බලත් විදිහට නිර්මාණය කරනවා. ඒ වගේම චුම්බක බල
චුම්බක නැත්නම් කාන්දම් කෑලි අතර ක්‍රියා කරනවා අපි දන්නවා එකිනෙකට ලං කරොත් ඇලෙනවා හෝ විකර්ෂණය කිරීමක් කරන්න පුළුවන් ද්‍රව වල ද්‍රව සමාන ද්‍රව නැ විකර්ෂණයක් වෙන්නේ අසමාන ද්‍රව තිබුත් ආකර්ෂණයක් වෙන්නේ අනේ වගේ ශේෂ්ත්‍ර බල විදියට මෙන්න මේ කරුණු කතා කරන්න පුළුවන්. එතෙන්දී අපි ඉස්සර කන්න යන්නේ තාම වැදගත් බල සහ චලිතය පිළිබඳ තාම වැදගත් නියම තුනක් ගැන. එකක් නිව්ටන්ගේ චලිත නියම. එනම් අයිසැක් නිව්ටන් විසින් 1885 දී ප්‍රින්සිපියා කියන පොත ඉදිරිපත් කරනවා. ඒ පොතේ තමයි මේ ගුරුත්වාකර්ෂණය සහ මේ චලිත නියම පිළිබඳව සියලු කරුණු අඩංගු කරලා තියෙන්නේ. ඉතින් මේ ඒක ඉතාම වැදගත් වෙනවා. මේක සාමාන්‍යයෙන් පෙරලියක් භෞතික විද්‍යාවේ පෙරලියක් කරපු විද්‍යාඥයෙක් අයිසැක් නිව්ටන් කියලා කියන්නේ සාමාන්‍ය 1900ට පෙර පැවති භෞතික විද්‍යාව නිව්ටෝනීය භෞතික විද්‍යාව විදිහට සලකන්න හේතුනේ මෙන්න මේ නිව්ටන්ගේ සොයා ගැනීම. ඉතින් අපි මෙතනදී නිව්ටන් චලිතය සම්බන්ධව සහ බලය සම්බන්ධව නිව්ටන් නියම පිළිබඳව විස්තරයි විස්තර කිරීමක් කරන්නේ. මුලින් බලමු චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමු වන නියමය. නිව්ටන්ගේ පළමු වන නියමෙන් නිව්ටන් කිව්වා මෙන්න මෙහෙම කතාවක්. කිසියම් වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියා නොකරන තාක් නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතිනවා. චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින්න ඕනේ. මේක තමයි නිව්ටන්ගේ පළමු නියමය. එහෙනම් මේක හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ විභාගයේදී ප්‍රශ්නයක් ඇහුවොත් මේ නියම ලියන්න දෙන්න පුළුවන්. එහෙනම් වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියා නොකරන තාක්කල් නිශ්චල වස්තු නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. ඔක අපිට නම් කියන්න පුළුවන් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියා නොකරයි නම් ඒ වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් හෝ පවතී කියලා. ඉතින් කැමති විදිහකට ලියන්න පුළුවන්. ඒ අදහසයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේ චලිත ස්වභාවය වෙනස් කරන්න නම් මේ කියන කතාව මේ කියන ස්වභාවය වෙනස් කරන්න නම් අපි මේ පද්ධතිය මත හෝ ඒ වස්තුව මත බාහිර බලයක් යොදන්න ඕනේ කියන එක තමයි නිව්ටන්ගේ පළමු නියමයෙන් අපිට ගම්ම්‍ය වෙන්නේ. පැහැදිලිද දුවේ පුතේ? ඒකට නිව්ටන්ගේ පළමු නියමයේ මගින් කියන්නේ එහෙනම් මේ තියෙන්නේ වස්තුවක් මත බාහිර බලයක් නැත්නම් බාහිර බලයේ බිඳුව නම් අන්න මේ වස්තුව නිශ්චලතාවයේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නියත ප්‍රවේගයක් කියලා කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන්න ඕනේ බලයක් නැති වෙලාවේ. මේ තමයි තාම වැදගත් කාරණාව මේ නිව්ටන්ගේ පළමු නියමයේ ඉදිරිපත් වෙන. ඒ කියන්නේ වස්තු පද්ධතියක් මත බාහිර බලයක් නැත්නම් බලයක් නැහැ කියලා ප්‍රශ්නයක දීලා තිබොත් ඕගොල්ලෝ දෙනම් අනිවාර්යෙන් ඔළුවට ගන්න එනම් මේක එක්ක නිශ්චලතාවයේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න ඕනේ කියන එක. හරි. ඊට පස්සේ අපිට ඊළඟ ඉතුරු නියම විස්තර ගන්න කලින් වස්තුවක ගම්ම්‍යතාවය කියන්නේ මොකක්ද කියන එක ගැන පිළිවි අදහසක් ලබා ගැනීමට ඕන වෙනවා. ගම්ම්‍යතාවය කියලා කියන්නේ චලනය වන ස්කන්ධයක චලිත ස්වභාවය වෙනස් කිරීමේ පහසු අපහසුභාවය තීරණය කරන භෞතික ගුණය. ඒ කියන්නේ ගම්ම්‍යතාවයේ වැඩි වස්තු නැවැත්වීම තරමක් අපහසුයි. ගම්ම්‍යතාවයේ අඩු වස්තු නැවැත්වීම නැත්නම් චලිත ස්වභාවය වෙනස් කිරීම ලේසි. පහසුයි කියන එක තමයි තන්නේ කාරණා. ඉතින් ගම්ම්‍යතාවය ගණිතමය විදිහට ඉදිරිපත් කරනවා. සමීකරණයක් විදිහට ලියනවා. මොකද මම දන්නවා දෝල පුතාලට මේ පාඩම් වල මේ සිද්ධාන්ත කොටස් වල ගොඩක්ම ඕන වෙන ගණිත සමීකරණ ටිකක් ගාලා පාඩම් කරලා ලියනවා. එහෙම නෙමෙයි මේ සිද්ධාන්ත කොටස අවබෝධ කරගත්තොත් සමීකරණ අපිටම හදාගෙන ලියා ගන්න පුළුවන්. ඉතින් මේ වස්තුවක ගම්ම්‍යතාවයේ අපි ඉදිරිපත් කරන්නේ ගණිතමය විදිහට ලියන්නේ ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතයට තමයි ගම්ම්‍යතාවය කියලා කියන්නේ. එහෙනම් අපිට ගම්ම්‍යතාවය ලියන්න පුළුවන් ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියලා. ගම්ම්‍යතාවය p කියන අකුරෙන් p අකුරෙන් අපි නිරූපණය කරනවා ස්කන්ධය m සහ ප්‍රවේගය v කියලා ගත්තාම p සමාන mv විදිහට ගම්ම්‍යතාවය මේ p සමාන mv කියන සමීකරණයෙන් ලියන්න පුළුවන්. ඒක දැන් ගම්ම්‍යතාවය කියලා කියන්නේ දෛශික රාශියක්. කිලෝග්‍රෑම් තප්පරයට කිලෝග්‍රෑම් මීටර් කියන එකකේ ගම්ම්‍යතාවයේ එකකේ. වෙනතම ඕක අපිට පස්සේ බලය එක්ක සම්බන්ධ කරලා පස්සේ ප්‍රකාශනයකින් ලියනවා. ඒගොල්ලෝ නිව්ටන් තප්පර කියලා ගම්ම්‍යතාවයේ එකකේ ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් මේ ගම්ම්‍යතාවයේ යදී ගම්ම්‍යතාව ඕනම භෞතික රාශියක් පුතේ ඉගෙන ගන්නකොට ඒකේ ඒකකේ මොකද්ද? ඒක දෛශික රාශියක්ද අදිශ රාශියක්ද කියන මෙන්න මේ කාරණා ටික ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒක ඉතාම වැදගත්. ඕනම පාඩමකට අදාළව ඕනම
භෞතික රාශියක් විස්තර කරද්දී. ඊටාම වැදගත් කාරණාවක්. එතකොට අපි පුංචි උදාහරණයක් බලමු. මේකේ ප්‍රශ්නයක් ඕගොල්ලන්ට දීලා තියෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් වන වස්තුවක් තප්පරයට මීටර් 8ක ප්‍රවේගයෙන් චලනය වේ නම් ගම්මිතාවය ගණනය කරන්න කියලා තම පහසු ප්‍රශ්නයක්. අපිට මේ විදිහේ පොඩි රූපයකින් පෙන්නලා තියෙන ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් වෙන එකක් 8යි තප්පරයට මීටර් ප්‍රවේගයකින් දකුණට ගමන් කරන අවස්ථාවක්. මේකේ ස්කන්ධේ ගම්මිතාවය සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. යාර අපිට MB ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි ප්‍රවේගයේ 8යි කියලා ආදේශ කරොත් වරක් 5 40යි. එහෙනම් ගම්මිතාවය ලියන්න පුළුවන් තප්පරයට කිලෝග්‍රෑම් මීටර් 40ක් විදියට. ඒතර මේකේ දිශාව මේක දකුණු දිශාවට තමයි ගම්මිතාවය ක්‍රියා කරන්නේ. තව උදාහරණයකට අපි ගියොත් එimhe ස්කන්ධේ ග්‍රෑම් 100ක් වෙන උණ්ඩයක් තප්පරයට මීටර් 200ක ප්‍රවේගයෙන් තුවක්කුවකින් නිකුත් කරනවා නම් අර උණ්ඩේ ගම්මිතාවය කොච්චරද කියලා ගණනය කරන්න කියලා තියෙනවා. මෙතන ස්කන්ධේ ග්‍රෑම් වලින් දීලා තියෙන. ඒකට වැදගත් 1 කිලෝග්‍රෑම් කරගන්න ඕනේ අපි සයි එකකින් ඉදිරිපත් කරද්දී. බලමු මේ විදිහට. ඔගේ තුවක්කුවකින් උණ්ඩයක් නිකුත් කරනවා. තප්පරයට මීටර් 200ක ප්‍රවේගයෙන් ග්‍රෑම් 100ක් ස්කන්ධය වෙන උණ්ඩයක්. ඒකට ගම්මිතාවය කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයේ ගුණිතයට. ඒකට ග්‍රෑම් කිලෝග්‍රෑම් කර ගැනීම වැදගත් වෙනවා. ග්‍රෑම් එකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 10 වැඩි 10 ඍණ 3යි. sorry 10 ඍණ 3 කිලෝග්‍රෑම් වලට තමයි ග්‍රෑම් එකක් වෙන්නේ. නැත්නම් ග්‍රෑම් 100ක් කියන්නේ. ඒතකොට මේක 100 10 ඍණ 3ෙන් වැඩි කරලා ගන්න ඕනේ. ඊට ස්කන්ධය ආදේශ කරද්දී මතක තියාගන්න මෙතන ග්‍රෑම් 100 කිලෝග්‍රෑම් කරන්න ඕනේ. 10 ඍණ 3ෙන් වැඩි කරා මෙන්න මේ සම්බන්ධයට අනුව. ඒතකොට මේක වැඩි කරාම මේක ආයි ප්‍රවේගයෙන් වැඩි කරන්න ප්‍රවේගය 200යි. මේ ටික සුළු කරලා ගත්තාම අපිට පිළිතුර ගන්න පුළුවන් තප්පරයට කිලෝග්‍රෑම් මීටර් 20ක් විදියට. මේ තමයි ගම්මිතාවයේ උණ්ඩය. එතකොට කලින් ගැටුවේදී වේගය අඩුයි ස්කන්ධය වැඩි ගම්මිතාවය දැන් මගේ එක්කාව මේකෙදි ස්කන්ධය අඩුයි ගොඩක් අඩු වුණ ග්‍රෑම් වලින් ග්‍රෑම් 100ක ස්කන්ධයක්. හැබැයි තා වැඩි වේගයකින් යද්දී අනේ ගම්මිතාවය ඉදිරිපත් වෙන ආකාරය. අපි තව උදාහරණයකට යමු. ස්කන්ධේ ග්‍රෑම් 250ක් වෙන බෝලයක මෙතනදී ගම්මිතාවය දීලා තියෙනවා නිව්ටන් තප්පර 5ක් විදියට. මේ බෝලේ චලිත වෙන ප්‍රවේගය මොකක්ද කියලා ඔයගොල්ලන්ගෙන් අහන්නේ. මේ විදිහට සැලකුවොත් අපි ප්‍රවේග බෝලයක් තප්පරය ගම්මිතාවය නිව්ටන් තප්පර 5ක ගම්මිතාවයකින් චලනය වෙනවා. ග්‍රෑම් 250ක් ස්කන්ධයේ තියෙන බෝලයක් මේ තිරසට චලනය වෙද්දී අපි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරගන්න මේ සම්බන්ධය භාවිතා කරනවා. එහෙනම් ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයේ ගුණිතය. යාලා අපි ආදේශ කරමු. ගම්මිතාවය මේකේ දීලා තියෙනවා නිව්ටන් තප්පර 5යි. ඒතකොට ස්කන්ධයේ ග්‍රෑම් 250යි 250 වැඩි කරනවා 10 ඍණ 3ෙන් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ඕනේ. ඒතකොට ප්‍රවේගය අපිට හොයාගන්න පුළුවන්. මෙතෙන්දී ප්‍රවේගය 250යි මේ පැත්තට බෙදලා ගන්න පුළුවන් මේ පැත්තෙන්. ඒතකොට 20යි තප්පරයට මීටර කියලා ප්‍රවේගය එන්නේ. ඉතින් මේ වගේ සරල ගැටලු තමයි ගම්මිතාවය සම්බන්ධව තියෙන්නේ. විසඳීම තාලට දැන් මෙච්චර අමාරු ගන්න නෙමෙයි මේ නිකන් සමීකරණයට ආදේශ කිරීම. මොනයි මෙතන තියෙන්නේ. ඒවා ආදේශ කිරීම වැදගත් වෙනවා. ඉතල ආදේශ කරලා ලියා ගැනීම. ඊළඟ කාරණේ අපි මේ පාඩම සම්බන්ධව කතා කරලා ගම්මිතාවය කියන ගත්තා නම් ගම්මිතාව වෙනස කියන්නේ මොකක්ද කියලා. ඒතර යම් වස්තුවක් යම් භෞතික විපර්යාසයක් දැන් භෞතික සංසිද්ධියක් සිදුවීමක් වීමට පෙර සහ පසු ගම්මිතාවයන්ගේ වෙනස නැත්නම් ගම්මිතා අතර අන්තරයට අපි ගම්මිතා වෙනස කියලා කියනවා. මේක තෝරාගත් දිශාවක් ඔස්සේ වෙන්න ඕනේ. එතකොට ගම්මිතාවයේ දෛශික රාශියක් නිසා ගම්මිතා වෙනස අපි සලකන ලද දිශාවක් ඔස්සේ සලකලා ලියන්න ඕනේ. ඒතකොට කියන එකට වෙනස් දිශාවල තියෙන ගම්මිතා දෙකක් අපිට එකතු කිරීම අඩු කිරීම එක එල්ලේ කරන්න බෑ. ඒක දෛශිකව එකතු කිරීමක් හෝ අඩු කිරීමක් කරන්න ඕනේ. ඒකට දෛශික එකතු කිරීම සහ අඩු කිරීම පිළිබඳ දැනුම සහ ඒ සම්බන්ධ වූ සිද්ධාන්ත ඉගෙනගෙන තියෙන්න වෙනවා. ඒකට මෙන්න මේ විදිහට ගම්මිතා වෙනස අපිට කියන්න පුළුවන් එහෙනම් පසු ගම්මිතාවය කියන්නේ සිදුවීමට පසු ගම්මිතාවය සිදුවීමට පෙර ගම්මිතාවය අතර වෙනස කියලා. වෙන උදාහරණයක් වොත් වස්තු දෙකක් එකිනෙකට ගැටුණොත් අනේ එහෙනම් ගම්මිතා වෙනස ඒ වස්තුවක ගම්මිතා වෙනස කියන්නේ ගැටීමට පසු ගම්මිතාවය සහ ගැටීමට පෙර ගම්මිතාවය සලකපු දිශාව ඔස්සේ. වස්තු දෙකක් තිරස්ව ගැටුණා
ගම්මිතාව වෙනස කියන්නේ ඒකට පසුගම්මිතාවෙන් පෙර ගම්මිතාවය අඩු කරලා එන එක. එහෙනම් පසුගම්මිතාවයෙන් මම මෙතනදී PF final කියන එකට PF කියලා ගන්නවා. initial කියලා කියන්නේ PI කියලා ගන්නවා. එහෙනම් ගම්මිතාව වෙනස PF ඍණ PI විදියට ලියන්න පුළුවන්. මේ විදිහට තමයි උදාහරණයකට යම් මේ උදාහරණය කියලා තියෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් වන වස්තුවක් තප්පරයට මීටර් 2ක ප්‍රවේගයෙන් චලනය වෙනවලු. ඒතකොට මේ මත බාහිර බලයක් යෙදීම නිසා ඒ ප්‍රවේගය තප්පරයට මීටර් 10 දක්වා වැඩි වෙනවා. චලිත වෙන දිශාව ඔස්සේ තියෙන ගම්මිතා වෙනස සොයන්න කියලා දීලා තියෙනවා. බලමු මේ උදාහරණය මේ විදිහේ වස්තුවක්. ඒතකොට මේකේ ආරම්භ ගම්මිතාවේ දකුණු දිශාවට තියෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. චලිත ප්‍රවේගය තප්පරයට මීටර් 2යි. එතකොට මෙතන ගම්මිතාවේ ආරම්භ ගම්මිතාවේ දකුණු දිශාවට තප්පරයට කිලෝග්‍රෑම් මීටර් 4ක් විදියට ලියන්න පුළුවන්. 2 වැඩි කිරීම 4යි. ඊළඟ මේක බලයක් යෙදීම නිසා යම් චලනය වෙනවා. චලනය වෙලා මේකේ ප්‍රවේගය තප්පරයට මීටර් 10 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒ අවස්ථාවේ ගම්මිතාවේ PF කියලා කිව්වොත් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2 වැඩි කිරීම ප්‍රවේගය 10යි. යම් තප්පරයට කිලෝග්‍රෑම් මීටර් 20ක් විදියට එනවා. දැන් මේ පද්ධතිය ගම්මිතාව වෙනස් වීම අවසාන ගම්මිතාවෙන් ආරම්භ ගම්මිතාවේ අඩු කරලා ලියන්න පුළුවන්. එහෙනම් 20 ඍණ 4 එනේ තප්පරයට කිලෝග්‍රෑම් මීටර් 16ක් විදියට අපිට ලියන්න පුළුවන්. විදියට ගම්මිතාව වෙනස ගන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1ක් වන බෝලයක් සිරස් බිත්තියක ලම්බකව ගැටිලා නැවත ඒ වේගෙම පොළාපයින්නවා. පොළාපයින්නවා කියන්නේ ආපස්සට එනවා කියන එක. දැන් රබර් බෝලයක් බිත්තියකට ගැහුවාම ආය අපේ අතටම මේ බෝලේ එනවා. ඉතින් මේ බෝලයේ තිබෙන ගම්මිතාව වෙනස ගණනය කරන්න කියලා දීලා තියෙන්නේ. බලමු මේ වගේ බිත්තියකට තප්පරයට මීටර් 25කින් කිලෝග්‍රෑම් 1ක් වෙන බෝලයක් ගිහලා වදිනවා. එතකොට ඒකේ ගම්මිතාවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1යි ප්‍රවේගය 25යි. එහෙනම් තප්පරයට කිලෝග්‍රෑම් මීටර් 25ක ගම්මිතාවයක් දකුණු දිශාවට තියෙනවා. ඒ වගේම මේක පොළාපැනීම මේ වෙලා බලමු ගැටීම මේක පොළාපැනලා ආයේ ඒ වේගයෙන්ම පොළාපයින්නවා කියලා දීලා තිබ්බා. තප්පරයට 20 මීටර් තප්පරයට මීටර් 25ක ප්‍රවේගයෙන් ආපස්සට එනවා. ඒ කියන්නේ වමට ගමන් කරනවා. ඒ ස්කන්ධයම එතකොට මේකේ අවසාන ගම්මිතාවය වෙන්නේ 1 වැඩි කිරීම 25යි. හැබැයි මෙතෙන්දී දිශාව ප්‍රතිවිරුද්ධ වෙලා තියෙනවා. එහෙනම් ගම්මිතාව වෙනස ලියුවොත් එහෙනම් අපි ගම්මිතාව වෙනස ලියන්න ඕනේ අවසාන ගම්මිතාවෙන් ආරම්භ ගම්මිතාවය අඩු කරලා අවසාන ගම්මිතාවයේ දිශාවට තියෙන ගම්මිතාව වෙනසයි මෙතෙන්දී ලියන්නේ. ඒකයි මම මේ දිශාවේ ඊතලයේ මෙතෙන්දී ඊතලය මේ පැත්තට යොදලා තියෙන්නේ. අවසාන ගම්මිතාවයේ තිබ්බ දිශාවට තමයි ගම්මිතාව වෙනස සලකන්නේ. අපිට ඕන දිශාවකට සලකන්න පුළුවන්. එහෙනම් මෙතන අවසාන ගම්මිතාවයේ 25යි. ඒ සලකපු දිශාව ඔස්සේ හැබැයි ආරම්භක ගම්මිතාවයේ 25යි. මේ තියෙන්නේ සලකපු මේ අවසාන ගම්මිතාව වෙනස සලකන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි. ඉතින් මෙතන ඉතාම වැදගත් වෙනවා. මොකද මේ 25 ධන 25 විදියටත් මේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. කියන්නේ මේ දිශාව මාරු කරනවා නම් අපි ඒක ඍණ ලකුණකින් ගුණ කරන්න යන්න ඕනේ. කියන්නේ දෛශිකයක දිශාව මාරු කරනවා කියලා කියන්නේ දෛශිකයේ ඍණ ලකුණකින් ගුණ කිරීම. එතකොට ගම්මිතාව වෙනස 25 ඍණ මේක දිශා මාරු කිරීම නිසා ඍණ 25 වෙනවා. එතකොට මෙන්න මේ ගුණිතය. එතකොට මේක ඍණ 25 නේ දෙක එකට එකතු වෙනවා. එතකොට 50ක් විදිහට කියන්නේ මේ ඍණෙන් ගුණ කරාම ධන විදිහට තමයි සලකන්නේ. එතකොට 25 ධන 25 50යි ගම්මිතා. එහෙනම් මතක තියාගන්න ද්විපතේ කිසියම් වස්තුවක් යම්කිසි බිත්තියක නැත්නම් තව වස්තුවක ගැටලා ඒ වේගයෙන්ම නැවත එනවනම් ඒ දිශාව ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ වේගයෙන් එනවනම් ඒ වස්තුවේ ගම්මිතාවය මුල් ගම්මිතාවය වගේ දෙගුණයක් වෙනවා. කියන්නේ 25යි තප්පරයට කිලෝග්‍රෑම් මීටර වලින් වැදුනා නම් ඒ වේගයෙන්ම ආය පොළාපයින්කොට අන ඒ ගම්මිතාවයෙන්ම පොළාපයින්නවා කියන්නේ මේ ගම්මිතාව වෙනස් වීම දෙගුණ වෙනවා කියන එක. පැහැදිලි. මෙතන ඉතාම වැදගත් වෙන්නේ මේ දිශාව වෙනස් වීම නිසා ගම්මිතාවය වැඩි වෙනවා කියන එක. මතක තියාගන්න ගණන් හදද්දී මොකද ගොඩක් දුවල පුතාලා ගම්මිතාව වෙනස මේ ආගයන් විශාලත්වයේ විතරක් බලලා ගම්මිතාව වෙනස මෙතන 25යි මෙතන 25යි මේ දෙක අඩු කරලා බිඳුවයි කියලා ලියන අවස්ථා තියෙනවා. ඉතින් ඒ බිඳුවයි කියලා ලියන්න පුළුවන් එන්නේ ඒක එකම දිශාව තිබ්බනම් විතරයි එහෙම අඩු කරන්න පුළුවන්. ඒක ප්‍රතිවිරුද්ධ දිශාවල තියෙන ඒවා එකතු වෙලා තමයි ලියන්න ඕනේ. ඒක ඉතාම වැදගත් ඒ පොතේ ඒ කාරණාව හොඳින් මතක තියාගන්න. මෙතන දුවල පුතාලට ඒ ගැටලුව හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා අපි
ඊළඟ අපිට ඉගෙන ගන්න තියෙන්නේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමය. ඉතින් නිව්ටන්ගේ දෙවන නියමයෙන් විස්තර කරන්නේ දැන් පළමු නියමයෙන් විස්තර කරේ පද්ධතියක් මත බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් ඒ වස්තුවේ චලිත ස්වභාවය මොන වගේද කියන කාරණා පිළිබඳව. ඉතින් දෙවන නියමය මගින් ඉදිරිපත් කරන්නේ වස්තුවක් මත බාහිර බලයක් ක්‍රියා කරනවා නම් ඒ බාහිර බලය ක්‍රියා කිරීම මගින් වස්තුවේ චලිත ස්වභාවය මොන විදිහටද තියෙන්නේ කියන එක පිළිබඳව. එතකොට අපි නියමයේ විදිහට ලියුවොත් එහෙම වස්තුවක ඇතිවන ත්වරණය කියන්නේ කිසියම් බාහිර බලයක් යෙදීම නිසා වස්තුවක ඇති කරන ත්වරණය එම වස්තුව මත යොදන බාහිර බලයට අනුලෝමව සහ එම වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියන කාරණාව තමයි දෙවන නියමයෙන් මගින් කියන්නේ. කියන්නේ වස්තුවක් මත බාහිර බලයක් යදුවාම ඒ වස්තුව ත්වරණයකට ලක් වෙනවා කියන එක මේකෙන් කියවෙනවා. ඒ වගේ මේ ත්වරණය යොදපු බාහිර බලයට අනුලෝමව සමානුපාතිකයි. ඒ වගේම මේ වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. කියන්නේ ස්කන්ධය වැඩි වෙනකොට ත්වරණය අඩු වෙනවා කියන එක. බලය වැඩි කරනකොට ත්වරණය වැඩි වෙනවා කියන එක. ඉතින් මේක මේ විදිහට අපිට ගණිත මේ විදිහට අටහා ගන්න පුළුවන්. ත්වරණය සමානුපාතික වෙනවා බලයට. ඒ වගේම ත්වරණය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා ස්කන්ධයට. කියන්නේ එකයට m විදිහට ලියන්න පුළුවන්. බලය f ස්කන්ධය m විදිහට සැලකුවොත් ඒකට මේ කාරණාවදී මේ දෙකම එකට එකතු කරලා අපිට කියන්න පුළුවන් ත්වරණය සමානුපාතික වෙනවා බලය විදීම ස්කන්ධයට. මේක සමානුපාතික ලකුණ අයින් කරන්න පුළුවන් අපිට නියතයක් පාවිච්චි කරලා එන ත්වරණය සමානයි නියතයක් වාරයක් බලය විදීම ස්කන්ධයේ විදිහට ලියන්න පුළුවන්. මේක අපි තවදුරටත් විස්තර කරගත්තොත් මේකේ බලය කියන රාශිය උක්ත කරද්දී බලය සමානයි එකයට නියතය වැඩි කිරීම ස්කන්ධය වැඩි කිරීම ත්වරණයේ විදිහට ලියන්න පුළුවන්. එතකොට මෙන්න මේ බලයේ මයින් ඒකකය අපි දන්නවා මේ වෙනකොට නිව්ටන් කියලා. නිව්ටන් එක අර්ථ දක්වලා තියෙන්නේ අර්ථ දැක්වීමට අනුව ඒ අර්ථ දක්වලා තියෙන්නේ මෙන්න මේ එන නියතය එකක් වෙන විදිහට. k සමාන එක අපි පසුව නිව්ටන්ගේ අර්ථ දැක්වීම අරගමු. එහෙනම් නිව්ටන් k සමාන එකක් වෙන විදිහට නිව්ටන්ගේ අර්ථ දැක්වුවොත් අනේ SI ඒකක වලින් මේ සමීකරණය ලියද්දි අපිට f සමානයි ma කියලා එනවා. ඒකට k කියන්නේ එතකොට එකමයි. එහෙනම් f සමාන m. දැන් මේක ඊටාම වැදගත් සමීකරණයක්. චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවැනි නියමය මගින් අපිට කියවෙන්නේ බලය සමාන වෙනවා ස්කන්ධය සහ ත්වරණයේ ගුණිතයට. කියන්නේ ත්වරණය වෙන වස්තුවක් නැත්නම් ත්වරණය වෙන පද්ධතිය මත ක්‍රියා කරන බලය ත්වරණය සහ ඒ පද්ධතිය ස්කන්ධයට ගුණිතයට සමානයි කියන එක මේ නිව්ටන්ගේ දෙවැනි නියමය මගින් ගන්න පුළුවන්. දැන් නිව්ටන්ගේ අර්ථ දැක්වීම අවශ්‍ය වුණානේ. දැන් නිව්ටන්ගේ අර්ථ දක්වලා තියෙන්නේ 1 නිව්ටන් කියලා කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවක් මත අපි ඒක මේ වෙන විදිහකට කිව්වොත් ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවක් තප්පර වර්ගයට මීටර් එකක ත්වරණයකින් ත්වරණය කිරීම සඳහා ඒ වස්තුව මත යෙදිය යුතු බලය නිව්ටන් එකක් විදිහට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. කියන්නේ වස්තුව ත්වරණය වන දිශාවට යෙදිය යුතු බලය නිව්ටන් එකක්. දැන් ඒ අර්ථ දැක්වීම කලින් විවාදිතා කර සමීකරණයට ආදේශ කළොත් බලය නිව්ටන් එකක් විදිහට ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් විදිහට ත්වරණය තප්පර වර්ගයට මීටර එකක් විදිහට ගත්තොත් අන්න මෙතනින් නියතය යගේ 1යි කියලා අපිට එනවා. එහෙනම් නියතය 1යි නම් මෙතනදී අපිට ලියන්න පුළුවන් ඒ කියන්නේ නියතය 1යි කියන්නේ බලය සමාන වෙනවා ස්කන්ධය සහ ත්වරණයේ ගුණිතයට. ඒ අනුව නිව්ටන් එකක් කියලා කියන්නේ තප්පර වර්ගයට මීටර කිලෝග්‍රෑම් එකක් කියන එකත් ඔතනදී පැහැදිලි කරගන්න පුළුවන් කාරණයක්. මේ බලයේ මයින් එකකේ නිව්ටන්ගේ අර්ථ දැක්වීම. තමතක ආයේ වාරක් කිව්වොත් ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වන වස්තුවක් තප්පර වර්ගයට මීටර එකක ත්වරණයක් ලබා දීමට ඒ මත සැපිය යුතු තේට ලබා දිය යුතු බලය නිව්ටන් එකයි. ඊටසේ නිව්ටන්ගේ දෙවන නියමය බලය සහ ත්වරණය ස්කන්ධය ඔය කියන රාශි මගින් ඉදිරිපත් කරනවා වගේම ගම්‍යතා වෙනස් වීම මගිනුත් නිව්ටන්ගේ දෙවන නියමය ඉදිරිපත් කරන්න පුළුවන්. එතන වස්තුවක් මත ක්‍රියා කරන බාහිර අසමතුලිත බලය නැත්නම් බාහිර බලය ඒ වස්තුවේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි කියන්නේ නිව්ටන්ගේ දෙවන නියමයම තමයි. එතන ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානයි. ඇත්තටම දැන් බලයේ වයින් SI එකකේ නිව්ටන්ගේ අර්ථ දැක්වීමට අනුව සමානුපාතික නියතය මෙතනදිත් එකක් විදිහට තමයි අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ අපිට කෙලිම ඕනනම් කියන්න පුළුවන් ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒ වස්තුව මත යොදු බලයට කෙලිම සමානයි කියලා.
වස්තුව මත යොදන බලය ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානයි කියලාම කෙනෙම ගන්න පුළුවන්. එහෙම ගත්තොත් අපි බලය F විදියට ගම්‍යතාව වෙනස P සහ ගත වෙන කාලය ගම්‍යතාව වෙනස් වීම සඳහා ගත වෙන කාලය ඩෙල්ටා T කියලා ගත්තොත් අන ඩෙල්ටා P යට ඩෙල්ටා T කියලා කියන්නේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට මේ වස්තුවක් හෝ පද්ධතියක් මැද බලය ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානයි. අපි මේක පොඩ්ඩක් මේ නියමය පොඩි සරල කරලා ගත්තොත් මේ විදිහට බලය ලියන්න පුළුවන් අපිට. එතකොට ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. එතකොට ගම්‍යතාව වෙනස කියන්නේ අවසාන ගම්‍යතාවය ඍණ ආරම්භ ගම්‍යතාවය. කියන්නේ PF ඍණ PI. අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. එහෙනම් බෙදනවා ඒ සඳහා ගත වෙන කාලෙන් ගම්‍යතාව වෙනස් වීමට කොච්චර කාලයක් ගත වෙනවද කියන එක. එතකොට අවසාන ගම්‍යතාවය අපිට ලියන්න පුළුවන් ස්කන්ධයේ වැඩි කිරීම අවසාන ප්‍රවේගය. මම මේක MB කියලා ගන්නවා. ස්කන්ධයේ M අවසාන ප්‍රවේගය V. ඊට පස්සේ ආරම්භක ගම්‍යතාවය ලියන්න පුළුවන් ස්කන්ධයේ වැඩි කිරීම ආරම්භක ප්‍රවේගය U කියලා ගන්න. MU. එතකොට MB බෙදීම MU, MV ඍණ MU බෙදීම T විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට මෙතනදී ස්කන්ධයේ පොදු ආශ්‍රයක්ද අපි ස්කන්ධය එළියට අරන් ලියනවා. එතකොට මේක V ඍණ U බෙදීම T. දැන් V ඍණ U කියන්නේ වස්තුවේ ප්‍රවේග වෙනස් වීම. T කියන්නේ දා ගත වෙන කාලය. ප්‍රවේග වෙනස් වීම ගත වෙන කාලයෙන් බෙදනවා කියන්නේ ඒක ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. වස්තුවක ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ වස්තුවේ ත්වරණය කියන එක. එහෙනම් ස්කන්ධය වැඩි කිරීම ත්වරණය කියන එකට සමාන වෙනවා. එහෙනම් බලය මේ මූලධර්මයෙන් මේ සංකල්පේනොත් බලය සමානයි ma කියලා ගන්න පුළුවන්. මේ විදිහට f සමාන ma කියලා ලියන්න පුළුවන්. ස්කන්ධයේ නියතව පවතින වස්තුව. සියම් වස්තුවක් මත බාහිර බලයක් එදීම මගින් ස්කන්ධය වෙනස් වෙනවා නම් කියන්නේ කෑලි වලට කැඩලා යනවා නම් අන්න ඒ වගේ ලාවක අපිට මේක ලියන්න බෑ. මේක ලියන්න පුළුවන් ස්කන්ධයේ නියත වස්තුවක. ඒතර මොකද වස්තුවට බලයක් දෙදුවාම වස්තුවේ ස්කන්ධ වෙනස් වීමක් නැහැ. වස්තුව ත්වරණයකට ලක් වෙනවා නම් මෙන්න මේ විදිහට f සමානයි ma කියලා ලියන්න පුළුවන්. ඉතින් අපි මේ නිව්ටන්ගේ දෙවන නියමය තමයි ඉතාමත් වැදගත්. ගණිතමය සංකල්පත් එක්ක වැඩිපුර මේ දෙන්නේ ගණන් හදන්න ඕගොල්ලන්ට එන්නේ. ඉතින් මේ කාරණාව හරියට දැනගන්න. මොකද මේක කලින් විස්තර කරා වගේ ස්කන්ධයේ ප්‍රවේගී ගුණ තියෙන සාමාන්‍ය විදිහට ගණන් හදන්නත් පුළුවන්. ගම්මිතාව වෙනස් වීම හොයන්න දීලා ඒ මගින් ගණන් හදන්න ඕගොල්ලන්ට විභාගයකදී අහන්නත් පුළුවන්. ඒ හින්දා හරි වැදගත්. ඊටාම හොඳට අවබෝධ කරගන්න. දුර පුතාට එච්චර අමාරු නෑ මේක. හරි වැදගත් කියන හරි ලේසි. ඒ වගේම පළමු පුංචි උදාහරණ කීපයක් මේ සම්බන්ධව මෙතන ඔයගලන්ට කියලා තියෙනවා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10ක් වන වස්තුවක් තප්පර වර්ගයට මීටර් 8ක ත්වරණයෙන් චලිත කරවීමට ඒට ලබා දිය යුතු බාහිර බලය කොච්චරද කියලා අහන්නේ. එහෙනම් අපි සරලව F සමානයෙන් මේ භාවිතා කරන්න පුළුවන්. ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි ත්වරණය 8යි. ඒ හින්දා මේ මත ක්‍රියාත්මක වෙන බලය නිව්ටන් 80ක් වෙන්න ඕනේ. ඒතකොට මෙතනදී බලය දීලා තියෙන්නේ වම් පැත්තට. එහෙනම් මේ නිව්ටන් 80ක බලය මෙතන තියෙන්න ඕනේ වම් මේ දිශාවට තියෙන්න ඕනේ. එතන දිශාව ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. ඒකකේ සහ දිශාව ඉතාම වැදගත්. ඒක මතක තියාගන්න පුතාලා දුල ගණන් හදද්දී අනිවාර්යෙන් ඒ අදාළ භෞතික රාශිය ඒකකයේ එක්ක පිළිතුරු සපයන්න ඒකකයේ නොමැතිව පිළිතුරු සපයන්න එපා. කොයි වෙලේකවත් ලකුණු හම්බෙන්නේ නැහැ. තව උදාහරණයක් බලමු. ස්කන්ධ කිලෝග්‍රෑම් 2ක් වන වස්තුවක් මත නිව්ටන් 20ක බලයක් ලබා දුන්න විට එහි ත්වරණය ගත්තාම සරලයි. සමීකරණය ඍජුව භාවිතා කරන්න පුළුවන්. එතකොට මේකේ දීලා තියෙනවා නිව්ටන් 20ක බලයක් සපයලා තියෙනවා. ස්කන්ධ කිලෝග්‍රෑම් 2ක් වන වස්තුවක් මත. එතකොට අපිට කෙලින්ම ත්වරණය ලියන්න පුළුවන් 20 බෙදීම 2යි. කියන්නේ තප්පර වර්ගයට මීටර් 10ක ත්වරණයකින් තමයි ඒ කියන්නේ මේ වස්තුව චලනය වෙන්නේ. තව තරමක් වෙනස් උදාහරණයකට ගියොත් එහෙම මේක කියනවා නිශ්චලතාවයේ ඇති කිලෝග්‍රෑම් 4ක ස්කන්ධයකට බලයක් ලබා දුන්න විට ඒ තප්පර 10කදී මීටර 20ක දුරක් චලනය විය වස්තුව මත යෙදූ බලය කොපමණද කියලා. මෙතනදී පුතේ අපිට තේරෙනවා දුල පුතාලා බලන්න මේකේ තොරණයක් දීලා නැහැ. මේ දීලා තියෙන ස්කන්ධය විතරයි. බලය අහන්නේ. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ දේ මොකද්ද? තොරණය හොයා ගන්න ඕනේ. දැන් මේකේ දීලා තියෙනවා චලිත වෙච්ච දුරකුයි ඒ සඳහා ගත වෙච්ච කාලයකුයි. එහෙනම් ඒ චලිත සමීකරණ භාවිතා කිරීමෙන් චලිතය පිළිබඳ දැනුම පාවිච්චි කරලා අපිට මෙතනදී පුළුවන් අන්න තොරණය හොයාගන්න. බලමු අපිට මේ ප්‍රශ්නය මේ වගේ පොඩි රූපයකින් ඉදිරිපත් කරගත්තොත් මෙතන ස්කන්ධය කිලෝග්‍රෑම් 4ක් වන වස්තුවක් තියෙන ආරම්භයේ නිශ්චලතාවයෙන් පටන් ගන්න. එහෙනම් මේ මත යම් බලයක් යෙදීම නිසා මේක මීටර 20ක දුරක් චලනය වෙලා තියෙනවා
තප්පර 10ක කාලයක් තුල. එනම් අපිට පුළුවන් චලිත සමීකරණයක් පාවිච්චි කරන S සමානයි ut ධන භාගයක් kt වර්ගය. ඇයි මම මේ චලිත සමීකරණය මේ දාගත්තේ? ආරම්භක ප්‍රවේගය දන්නවා. ගත වෙච්ච කාලය දන්නවා. විස්ථාපනය දන්නවා. ඉතින් අපිට ත්වරණය විතරයි නොදන්න. ඒක මේ පාදමීකරණේ ත්වරණය හොයාගන්න පුළුවන්. දැන් අපිට මේකේ ප්‍රවේග හරි මොනවා හරි දීලා තිබ්බනම් අන්න අපි වෙන චලිත සමීකරණයකට යන්න වෙනවා. ඒ චලිත සමීකරණයේ නිවැරදි චලිත සමීකරණේ තෝරා ගැනීම තමයි ඔයාලා චලිතය පිළිබඳ පාඩමේ දැනුමේ මෙතනට ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේකට අපි ආදේශ කරොත් ස්ථාපනය මීටර් 20යි, ආරම්භ ප්‍රවේගය 0යි, ගත වෙච්ච කාලය තප්පර 10යි. නම් මෙතන 20යි මේ කොටස බිඳුවක් වෙලා යනවා. මොකද ඒක බිඳුව ගුණ කරොත් ඕනම සංඛ්‍යාවකින් බිඳුවයි. ඒතර මෙතන 20යි මේ භාගයේ තියෙනවා. මෙතන දෙක මේ පැත්තට ගිහලා 40යි. 10 වර්ගය කියන්නේ 100යි. 40 බෙදීම 100යි. ඒ කියන්නේ ත්වරණය 0.4යි තප්පර වර්ගයට මීටර විදියට එන්නේ. මේ වස්තු පද්ධතියේ ත්වරණය 0.4යි. අපි ඇහුවේ ත්වරණය නෙමෙයි. ඒතර අපි ඇහුවේ බලය. එතන බලය හොයන්න අපි දැන් පාවිච්චි කරනවා F සමානයි මේ නැත්නම් නිව්ටන්ගේ දෙවෙනි නියමය යොදනවා. දැන් මෙතෙන්දී බලය අපිට හොයන්න අවශ්‍යයි. ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි කියලා දීලා තිබ්බා. ත්වරණය 0.4යි තප්පර වර්ගයට මීටර. එහෙනම් මේ දෙක ගුණ කරාම එනවා බලය 1.6යි නිව්ටන් කියලා. මේක තමයි අවසාන පිළිතුර. පැහැදිලි. ඒතකොට පුතාලා දුවලට චලිත සමීකරණත් එක්ක නිව්ටන්ගේ දෙවෙනි නියමය නැත්නම් F සමාන ma සමීකරණය භාවිතා කරන්න වෙනවා. ඉතින් චලිත සමීකරණ මගින් ත්වරණය ගණනය කිරීම. ඒ වගේම මේ නිව්ටන්ගේ නියම මගින් ආයේ අනිත් පැත්තට චලිත සමීකරණ වලින් ගණන් හදන්න. කියන්නේ මෙතෙන්දී ත්වරණය මේ විදිහට හොයාගෙන ඒ ත්වරණේ චලිත සමීකරණ වලට ආදේශ කරලා එතෙන්දී අවශ්‍ය කාලයකදී යම් කාලයකදී ප්‍රවේගය සිවීම වගේ විවිධ විදිහට මේ ගැටලු වෙනස් කර කර දෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් ගැටලු විස්තර කරන්න අපිට මේ රූපරාම මේ වැඩසටහන තුළ කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් අවශ්‍යම වෙන විදිහේ උදාහරණ කීපයක් පමණයි මෙතනදී විස්තර කරන්නේ. අපි තව උදාහරණයක් විස්තර කරන්නම්. ගම්‍යතා වෙනස් වීම පිළිබඳව යම් අදහසක් සහ ගම්‍යතා වෙනස් වීම මගින් බලය ගණනය කිරීම සම්බන්ධව පොඩි උදාහරණයක්. බලමු මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් වන වස්තුවක් තප්පරයට මීටර් 5ක ප්‍රවේගයෙන් චලනය වීම පවතී. ඒ මත 25 නිව්ටන් බලයක් ක්‍රියා කිරීම නිසා තප්පර 4කදී එහි ප්‍රවේගය තප්පරයට 25 දක්වා වැඩි වී. මේ ප්‍රශ්නය සරලව පුතාලට පුළුවන් නම් කොලේක දාගෙන මාත් එක්කම කරන්න උත්සාහ කරන්න. මට පුළුවන් නම් මට කලින් පුතාලා දුල දක්ෂ මම දන්නවා කරන්න පුළුවන් ඔයගලන්ට පුළුවන් නම් විදිහට කරන්න උත්සාහ කරන්න වේගෙන්. ඉතින් මේ ප්‍රශ්නය ඉස්ලාමී ප්‍රශ්නයේ අවශ්‍ය කරුණු ටික මේ කියලා තියෙන. අපි ප්‍රශ්නෙට ගියොත් මේකේ පළවෙනි කොටසින් කියන වස්තුවේ ආරම්භ ගම්‍යතාවය සොයන්න. දෙවෙනි කොටසින් කියන තප්පර 4කට පසු වස්තුවේ ගම්‍යතාවය හොයන්න කියලා. ඉතින් මෙතන ආරම්භ ගම්‍යතාවය හොයන්න ගියොත් අපිට මේ විදිහට මම වස්තුව පොඩි රූපයකින් මම මේ රූපයකින් එකේ දාලා තියෙන්නේ මේක සාමාන්‍ය වචනයේ කියවලා ප්‍රශ්නේ තේරුම් ගැනීමට වඩා මේ වගේ රූපයකින් දුන්නාම මේ ප්‍රශ්නේ කියන කාරණා පිළිබඳව ශ්‍රණිකව අවබෝධ කර ගැනීමක් කරගෙන මේ ප්‍රශ්නේ දීලා තිබ්බ ඔයගලන්ට තප්පර මීටර් 5ක ආරම්භක ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවක් මත නිව්ටන් 25ක බලයක් යොදලා තියෙනවා. ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් වන වස්තුවක්. මේ කාලය බිඳුවේදී මේ කියන රාශි ටික තමයි තියෙන්නේ. ඉතින් කාලේ තප්පර 4කට පස්සේ වෙන ප්‍රවේගය 25 දක්වා වැඩි වෙලා තියෙනවා මේ බලය යටතේ. කියන්නේ මේ පස්තිතිය ත්වරණය වීමකට ලක් වෙලා තියෙන්නේ. ඊට අපි මෙතන ඉස්සලාම් බැලුවොත් මේ ප්‍රශ්නේ අහන්නේ ආරම්භ ගම්‍යතාවය. එනම් pi සමාන ස්කන්ධයේ වැඩි කිරීම ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය u කියලා රගත්තොත් අර ස්කන්ධයේ 5යි ආරම්භක ප්‍රවේගය 5යි මේ දෙක ගුණ වුණාම තප්පරයට කිලෝග්‍රෑම් මීටර් 25යි. මීටර් කිලෝග්‍රෑම් 25ක් විදිහට එනවා. මේක දකුණු දිශාවට තියෙන්නේ. දැන් මම ඒකේ තලයකින් දිශාවත් ලකුණු කරගන්න. දැන් දෙවෙනි කොටසට ගියොත් තප්පර 4කට පසු වස්තුවේ ගම්‍යතාවය අහලා තියෙන්නේ. එහෙනම් වස්තුවේ තප්පර 4ක් ගත වුණාට පස්සේ ගම්‍යතාවය තප්පර 4කට පස්සේ අපි දන්නවා ප්‍රවේගය තප්පරයෙන් 25ක් වෙලා තිබ්බා. එහෙනම් කලින් විදිහටම සමීකරණය පාවිච්චි කළොත් ස්කන්ධය 5යි ප්‍රවේගය තප්පරයෙන් 25යි. එතකොට මේ 25න් වැඩිවම වෙනවා 125යි තප්පරයට කිලෝග්‍රෑම් මීටර කියලා. එහෙනම් මේ තමයි තප්පර 4කට පස්සේ වස්තුවේ ගම්‍යතාවය. ඉතින් මේ ප්‍රශ්නේ තුන්වෙනි කොටස විදිහට මම දාගන්න මෙන්න මෙහෙම ප්‍රශ්න කොටසක්. වස්තුවේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කොච්චරද කියලා. එහෙනම් අපි ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය හොයන්න මොකද කරන්න ඕනේ? ගම්‍යතාව වෙනස ඒ ගම්‍යතාව වෙනස් වීම සඳහා ගත වූ කාලයෙන් බෙදනවා.
ගම්මිතා වෙනස බෙදෙනවා ගම්මිතා වෙනස් වීම සඳහා ගත වූ කාලය. ඒතර ගම්මිතා වෙනස කියන්නේ එකම දිශාවට දැන් මේ දෙකම ගම්මිතා දෙකම තිබ්බේ. 125න් 25ක් අඩු කරනවා. මොකද අවසාන ගම්මිතාවය 125යි ආරම්භක ගම්මිතාවය තිබේ 25යි. ඒක ගත වෙච්ච කාලය 100යි. 4යි තප්පර 4යි තප්පර මෙතන 125යි 25ක් අඩු කරාම 100යි. 100 4ෙන් බෙදුවාම 25යි. එහෙනම් මේකේ ඒකකය නිව්ටන් විදිහට එන්නේ. කොහොමද මේක නිව්ටන් වෙන්නේ? මෙතන කිලෝග්‍රෑම් මීටර් තප්පරයට මෙතන තප්පර තියෙනවා. මේ තප්පරයට කියන මෙතන ආව මෙතන ඒතර මේ සම්පූර්ණ සමස්ත ඒකකය වෙන්නේ කිලෝග්‍රෑම් මීටර් තප්පරයට යට තියෙන තප්පරයට උඩම වර්ග තප්පරයට දැන් තප්පර වර්ගයට කියලා එනවා. එහෙනම් තප්පර වර්ගයට කිලෝග්‍රෑම් මීටර් කියලා කියන්නේ නිව්ටන් කියන ඒකකය. ඒ හින්දා මේක නිව්ටන් 25යි කියලා යන්න පුළුවන්. වස්තුවේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය නිව්ටන් 25යි. පැහැදිලිනේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය බලයේ ඒකක වලට සමානයි. බලයේ ඒකක වලට සමානයි. මේ ප්‍රශ්නේ දී කොටස විදිහට මම ගන්න මේ යෙදූ බලය හා වස්තුවේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව අතර සම්බන්ධතාවය මොකක්ද කියලා. එහෙනම් අපි දන්නවා යෙදවපු බලය නිව්ටන් 25යි. ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය ආවෙත් නිව්ටන් 25යි කියලා. එහෙනම් මේ දෙක අතර සම්බන්ධ තමයි දෙක එකිනෙකට සමානයි කියන එක. ඉතින් නිව්ටන්ගේ දෙවන නියම ඉදිරිපත් කරද්දී අපි ලිව්වෙත් ඕකම තමයි. එදෙන බාහිර බලය ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානයි කියලා. අනුලෝම සමානුපාතිකයි කියලා. දුරපතලට පැහැදිලි වෙන්න ඇති. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. නිව්ටන්ගේ තුන්වන නියමය. නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ සෑම ක්‍රියාවකටම ඒ හා සමානවද ප්‍රතිවිරුද්ධවද ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි යම් වස්තුවක් මත අපි තල්ලු කිරීමක් තෙරපුමක් ඇති කළොත් ඒ හා සමාන තෙරපුමක් ඒ වස්තුව මගින් අපේ අත මතත් ඇති කරනවා කියන එක. අපි බිත්තියක් තල්ලු කරොත් බිත්තිය මගින් අපිව ඒ හා සමානව තල්ලු කරනවා. මේක ඊටාම වැදගත් මූලධර්මයක්. මේ ලෝකයේ තියෙන සියලු දේවල් මෙන්න මේ ක්‍රියාව සහ ක්‍රියා යුගල විදිහට තමයි පවතින්නේ. මේ බල සියලු බල ක්‍රියාපතික්‍රියා බල විදිහට තමයි පවතින්නේ. ඒ කියන්නේ ක්‍රියාපතික්‍රියා විදිහට තුලනය වීම තමයි සියලු දේවල් සිද්ධ වෙන්නේ කියන එකයි මේකේ කාරණාව. දැන් ප්‍රතික්‍රියාව කියන එක අපි කාට හරි ගැහුවොත් එහෙම ප්‍රතික්‍රියාවක් අනිත් පැත්තට යනවනේ එයාට අපිට ගහන්න පුළුවන්. ඒ වගේ සංකල්පයක් මේක ඊට වඩා බල සම්බන්ධයෙන් යෙදෙන එකක් ඊට වඩා ටිකක් වෙනස් වෙච්ච කාරණාවක්. ඒ කියන්නේ මේ විදිහේ පද්ධතියක් ගත්තොත් මේකේ මේ වස්තුවේ ක්‍රියාව විදිහට කතා කරන මේ මම ලකුණු කරලා තියෙන වස්තුවේ බාර නෙමෙයි ක්‍රියාව කියලා කියන්නේ මේ වස්තුව මේ පෘෂ්ඨය මත තැබීම නිසා මේ වස්තුව මගින් මේ පෘෂ්ඨය පහළට තැරබීමකට නැත්නම් පහළට තල්ලු කිරීමකට ලක් වෙනවා. අනේක තමයි වස්තුව මගින් පෘෂ්ඨය මත ඇති කරන එකට අපි කියනවා ක්‍රියාව කියලා. ඒතර ඒ හා සමානව පෘෂ්ඨය මගින් වස්තුව ඉහළට තල්ලු කිරීමක් කරනවා. අනේක තමයි අපි ප්‍රතික්‍රියාව විදිහට සලකන්නේ. එහෙනම් ප්‍රතික්‍රියාව වෙන්නේ පෘෂ්ඨය මගින් වස්තුව මත ක්‍රියාව වස්තුව මගින් පෘෂ්ඨය මත. ඒතර නිව්ටන් කිව්වේ ඕන්න ඔය ක්‍රියාව ප්‍රතික්‍රියාවට විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි කියලා. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාව. සෑම ක්‍රියාවකටම එයා සමාන ප්‍රතිවිරුද්ධ විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක තමයි තුන්වෙනි නියමයෙන් කිව්වේ. ඉතින් මේක තව ටිකක් විස්තර කරගත්තොත් අපි සාමාන්‍ය දිනදා දකින සහ කරන යම් ක්‍රියාකාරකම් ටිකක් දිහා බැලුවොත් දෙමු වාහනයක් මෝටර රථයක් මොකද නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව තමයි පුද්ගලයෙකුට ඇවිදීම පවා කරන්න පුළුවන් වෙන්නේ. අපි ඇවිදිනකොට අපි කරන්නේත් මේ වගේ සංකල්පයක්. අපි කකුල මගින් පොළව පිටිපස්සට තල්ලු කරනවා. පොළව මගින් අපව ඉස්සරහට තල්ලු කරනවා. ඒ වගේ අපිට ඇවිදින්න පුළුවන් වෙන්නේ ඒ විදිහට. දැන් මෝටර රථයක මේ විදිහට චලිතය සැලකුවොත් එහෙම මේ මෝටර රථය ඉදිරියට චලිත වෙනවා කියන්නේ මේ ටයර් කැරකීම. දැන් මේ රෝද කැරකිලා තමයි ඉස්සරහට එන රෝද මගින් නැත්නම් ටයර් මගින් පොළව පිටිපස්සට තල්ලු කරනවා. ඒ හා සමානව පොළොව මගින් ටයර් ඉදිරියට තල්ලු කිරීමක් කරනවා. ඒ හින්දා ප්‍රතික්‍රියාව මගින් මේ වාහනයේ ඉදිරියට ඇදෙන්න පුළුවන්. එද රොකට් එකක චලිතය ගත්තොත් රොකට් එකක ඉන්ධන දහනය මගින් උපදවන වායුව රොකට් කියන්නේ වායුව මගින් කරන්නේ රොකට්ටුව මගින් වායුව පිටිපස්සට තල්ලු කරනවා. මොකද රොකට්ටුව තුල වායුව දැවිලා පිටිපස්සට තල්ලු කරනවා. ඒක ක්‍රියාව විදිහට දුන්න ගන්න පුළුවන්. ඒතර මේ වායුව මගින් කරන්නේ මොකද? ඒක පිටිපස්සට තල්ලු වෙදී වායුව මගින් රොකට්ටුව ඉදිරියට තල්ලු කරනවා. ඒක ප්‍රතික්‍රියාව විදිහට ඒ විදිහට තමයි රොකට්ටුව වේගින් ඉදිරියට ඇදෙන්නේ.
ඒ වගේම දුන්නක් මත වලයක් ගත්තොත් එහෙම. ඒකට මේකේ ක්‍රියාව වෙන්නේ දුන්න මගින් නිසා මගින් දුන්න ඇදීමකට ලක් කරනවා. ඒක දුන්න නිකන් තිබ්බොත් ඒ මත කිසිම බලයක් එන්නේ නැහැ. දුන්න මිනිසා මගින් ඇදීමට ලක් කරද්දී අර ක්‍රියාබලය දෙනවා. ඒ වගේම දුන්න මගින් මිනිසා පිටුපසට ඇද ගන්නවා. ඒක ප්‍රතික්‍රියාව විදිහට හෙදෙනවා. මේ වස්තුවක් අපි බිමට අතාරින අවස්ථාවක් ගත්තොත් එහෙම ක්‍රියාව වෙන්නේ පොළොව මගින් මේ බෝලය පහළට ඇදීමක් කරනවා ගුරුත්වාකර්ෂණය යටතේ. ඒ හා සමානව බෝලය මගින් පොළොව ඉහළට ඇදීමකට ලක් කරනවා. ඒකට සාපේක්ෂව බලද්දී අපිට පොළොවේ ඇදීම පේන්නේ නැහැ. අපිට තේරෙන්නේ බෝලය පහළට ඇදෙන එක පමණයි. පොළොව විශාල වස්තුවක් නිසා. ඔන්න ඔය කියන කාරණාව ටික තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය හා සම්බන්ධ වෙන්නේ. අද දවසේ අපිට වෙන් වෙලා තියෙන කාලය ඔච්චරයි මේ පාඩම සම්බන්ධ විස්තර කිරීමට. ඉතින් මෙන්න මේ කාරණා ටික හරියට මතක තියාගන්න. මොකද මෙතනින් පස්සේ මේ පාඩමේ ඉතුරු කොටස විස්තර කරද්දී මේ කාරණා ටික ඔයගොල්ලන්ට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ පාඩම ඔයගොල්ලන්ට ඉතාම වැදගත් වෙන පාඩමක් විභාගයටත් විභාගවල ප්‍රශ්න ඉදිරියටත්. ඒ හින්දා මා දොරපතාලගෙන් ඉල්ලනවා මේ කරුණු ටික මතක තියාගෙන ඊළඟ පාඩමට සම්බන්ධ වෙද්දී සම්බන්ධ වෙන්න. ඉතින් අදට නියමිත කොටස එපමණයි. ඉතින් දොරපතාල හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආයෙත් දවසක මේ වගේ පාඩමකින් අපි හම්බ වෙමු. ඉතින් සියලු දෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.